ඇත්තටම මේ perspectives of organization theory අර අපි මුල්ම පාඩමේදී කිව්වනේ මේක ටිකක් අර organization theory කියන එක ටිකක් අර theoretical පැත්තට වගේ යනවායි කියලා. මේ පාඩමේදී මේ දෙවෙනි පාඩමේදී අපි කතා කරනවා ඒ කියන්නේ organization theory වල තියෙන perspectives තුනක්. හරිද? ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. Identify the major perspectives of organization theory. Organization theory වල තියෙනවා major perspective තුනක්. එකක් modernism, අනිත් එක symbolic interpretism කියන එක සහ postmodernism කියන එක. ඒ කියන්නේ නූතනවාදය. මේකට නම් නමක් කිව්වේ නෑ. මේක නම් පශ්චාත් නූතනවාදය කියලා තමයි කිව්වේ. එතකොට මේ perspectives තුන අපි අඳුර ගන්න කලින් ඔය කියන perspectives තුන ඇවිල්ලා කියන්නේ හැදිලා තියෙන්නේ මේ major assumptions දෙකකින්. ඒ assumptions දෙක මොනවද කියලා මුලින්ම අඳුරගෙන ඉන්න ඕන. එතකොට assumptions දෙක තව නිකන් කොටස් වලට වගේ කැඩෙන කොටස් හතරකට එක assumption එකක් කොටස් දෙක ගන්න. එතකොට ඔක්කොම කොටස් හතරයි. ওই කොටස් හතර කියන්නේ ඉගෙන ගත්තට පස්සේ තමයි අපි ඉගෙන ගන්නේ මේ perspectives තුන මොනවද කියලා. එතකොට why different perspectives දැන් අපි කියන perspectives තුනක් තියෙනවා කියලා. ඇයි මේ perspectives මෙච්චර why different perspectives? ඒකට හේතුව තමයි ඒ කියන්නේ අපි එක එක perspectives ඉගෙන ගත්තාම මේ තියෙන්නේ learning to use multiple perspectives can make you aware of the assumptions and values. ඒ කියන්නේ දැන් අර මම කිව්වනේ මෙතන තියෙන එක එක assumptions කියලා ඒ වගේ assumptions ඒ වගේ values ගැන ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි should make you more conscious of your reasons for doing things. ඇයි ඔයා මේ දේ කරන්නේ? ඒ කියන්නේ ඒකට හොඳම reason එකක් ගන්නවා. ගොඩක් conscious වෙනවා මේ වගේ එක එක perspectives ගැන දැනගත්තාම. වැදගත්ම දේ තමයි දැන් organisation theory නැත්නම් වෙන දෙයක් ගත්තත් අපි දන්නවා එක එක මිනිස්සු එක එක විදිහට හිතන්නේ නේ. better able to understand the reason behind the action taken by others. ඒ කියන්නේ දැන් අපි ඕනම දෙයක් එක දෙයක් දිහා මං බලන විදිහ වෙනස්, ඔයා බලන විදිහ වෙනස්. ඇයි මිනිස්සු එහෙම එක එක විදිහට බලන්නේ? ඇයි එක එක අය එක එක action ගන්න? අන්න ඒක තීරණය වෙන්නේ එක එක්කෙනා හිතන්නේ එක එක perspectives වලින්. එතකොට අපි ඒ කියන perspectives ගැන දැනන් ඉන්න ඕන. එතකොට අපිට දැනගන්න පුළුවන් ඒ කියන්නේ එක එක assumptions values ගැන දැනුමක් ගන්න පුළුවන්. අපි ගන්න තීරණවල ඒ reason එක මොකද්ද කියලා එහෙම අපිට ගොඩක් conscious වෙන්න පුළුවන්. අනිත් දේ තමයි එක එක්කෙනාගේ actions ඇයි අනිත් එක්කෙනාට වඩා වෙනස් වෙන්නේ කියලා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒකට තමයි අපි ඔය වගේ එක එක perspectives ඉගෙන ගන්න. මේ තියෙන්නේ these multiple perspectives are differentiated by their underlying assumptions. මම කිව්වා assumptions දෙකක් තියෙනවා කියලා. ඒ assumptions දෙක මත perspectives තුන වෙනස් වෙනවා. මේ තියෙන්නේ assumptions දෙක. understanding the philosophical choices of ontology අනිත් එක තමයි epistemology කියන එක. ඔන්න ඔය assumptions දෙක තමයි අපි කතා කරන්නේ. ontology කියන එකයි epistemology කියන එකයි. ඒ දෙක අනුව වෙනස් වෙනවා අපේ perspectives තුන. ඔන්න දැන් ඔන්න assumptions දෙක තියෙනවා. මෙතන තියෙනවා ontology කියන එක. අනිත් එක තමයි epistemology කියලා කියන්නේ. ontology and epistemology. එතකොට පළවෙනි එකට අපි යනවා ontology කියන එක. ontology කියලා කියන්නේ ontology කියන එක concern වෙන්නේ with our assumptions about reality. ontology කියන එකද හැමතිස්සෙම කතා කරන්නේ reality එක ගැන. ඇත්තටම තියෙන reality එක මොකක්ද කියන දේ තමයි කතා කරන්නේ. හැබැයි මේ කියන මේ ontology කියන එක නැත්තම් කියන්නේ ontology නැත්තම් reality කියන එක ඇවිල්ලා reality එකේ නිකන් කොටස් දෙකක් වගේ තියෙනවා. මම කියවර assumption දෙකම ආපහු කොටස් දෙකට කැඩෙනවා කියලා. අන්න ඒ වගේ දැන් අපි කිව්වා ontology කියන්නේ හැමතිස්සෙම reality එක ගැන කතා කරන්නේ. හැබැයි මේ reality එක ඇවිල්ලා objective reality එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් subjective reality එකක් වෙන්නත් පුළුවන්. objective reality එකක් කියලා කියන්නේ is there an objective reality out there. ඒ කියන්නේ objective reality එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඒක existing තියෙන දෙයක්. අපේ කාගේවත් experience එකක් අපි අහන දකින දෙයක් ඒව වැදගත් වෙන්නේ නැහැ. ඒ reality එක සාමාන්‍යයෙන් තියෙනවා. අපි ඒකට මැදිහත් වුණත් නැතත් අපි එතන හිටියත් නැතත් අපිට ඒක වෙනස් කරන්න බෑ. අපිට ඒක පිළිගන්නවා. අන්න ඒ වගේ එකක්. හැබැයි subjective කියද්දී subjective කියන වචනයෙන්ම තේරෙනවා. ඒ කියන්නේ අර ඒ reality එක ඇවිල්ලා අපේ හිතේ ඇති වෙන දෙයක් නැත්නම් අපි experience කරන දෙයක් අපිට දැනෙන දෙයක්. ඒ අනුව තමයි අපි reality එක විස්තර කරන්නේ. මේක මෙහෙමයි උනේ කියලා. එතකොට මේ තියෙන objectivist beliefs reality exists independently of those who live in it. ඒ කියන්නේ අර ජීවත් වෙන අය නැත්නම් ඒක experience කරන අයට ඒක කොහොම වුණත් ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් independently විදිහට තමයි reality එක තීරණය වෙන්නේ. කියන්නේ අපිට ඒක වෙනස් කරන්න බෑ. අන්න ඒ වගේ දෙයක්. හැබැයි subjectivist කියන එක believe කරනවා something exists only when you experience and give it meaning. ඕනම දෙයක් වෙන්නේ reality එකක් ඇති වෙන්නේ ඔයා ඒක experience කරාට පස්සේ, ඔයාට ඒක දැනුණාට පස්සේ, ඔයා ඒක interpret කරාට පස්සේ. අන්න ඒ වගේ. ඔතනදී අපිට කියනවා
ඒ කියන්නේ අර මිස් කිව්වා අර මේ මොකද්ද ෆොරස්ට් එකේ කියන්නේ කැලෑවක ගහක් තියෙනවා කවුරුත් කැලෑවෙන්නේ නැහැ. එතකොට ඒ ගහ වැටුණොතින් සද්දයක් ඇහෙනවද නැද්ද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවා. එතකොට ඔබ්ජෙක්ටිවිස්ට් කියන එකේදී අපි කියනවානේ කවුරුවත් එක්ස්පීරියන්ස් කරත් කවුරුවත් එතන හිටියත් නැතත් ඒක ප්‍රශ්නයක් නෑ අනිවාර්යෙන් රියැලිටි එක තියෙනවා කියලා. එතකොට සබ්ජෙක්ටිවිස්ට් කියන එකේදී තමයි අපි කිව්වේ අනිවාර්යෙන් අපිට ඒක එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඕන අපි කියන්න ඕන මෙහෙම දෙයක් වුණා කියලා. එතකොට තමයි අපි රියැලිටි එක මෙහෙම වුණා කියලා කියන්නේ. දැන් එතකොට ওই ගහ කියන ප්‍රශ්නෙට ගහේ ප්‍රශ්නට අපි උත්තර දුන්නොත් ඔබ්ජෙක්ටිවිස්ට් විදිහට උත්තර දුන්නොත් අපිට කියන්න පුළුවන් ගහ වැටුනහම අනිවාර්යෙන් සද්දයක් ඇහෙනවා. හැබැයි කැලෑවේ කවුරුත් නැහැ. ඒ කියන්නේ අපිට දැන් ඒක ඇහිලා ඔයා ඒක එක්ස්පීරියන්ස් කරලා නැහැ. හැබැයි ඔයා කියනවා ගහ කරනහම සද්දයක් ඇහෙනවා. ඒක සාමාන්‍යයෙන් තියෙන රියැලිටි එක. හැබැයි සබ්ජෙක්ටිවිස්ට් විදිහට උත්තර දෙන්න ගියොත් එතකොට ඔයා එතනදී ගහ වැටුනොත් නැද්ද කියන එක තීරණය කරන්නේ ඔන්න ඔයාට සද්දය ඇහෙන්න ඕන. නැත්නම් ඔයාට දකින්න ඕන. අර ඔයාට එක්ස්පීරියන්ස් එක හම්බුනාට පස්සේ තමයි ඔයා කියන්නේ ආ හරි මම දැක්ක ගහ වැටෙනවා. එහෙම කියලා නැත්නම් මට ගහ වැටෙන සද්දය වුණා. අන්න ඒ වගේ ඔයාට ඒක දැනෙන්න ඕන. එතකොට තමයි සබ්ජෙක්ටිවිස්ට් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට තප්පරයක් ඉන්නද? වෙන්නේ මේ කියන assumptions දෙක මත ontology කියන එකයි ඒ වගේම තමයි මේ epistemology කියන එක. එතකොට ontology කියන assumptions එක ඒ කියන්නේ assumption එක හැමතිස්සෙම කතා කරන්නේ reality එක කියන්නේ about reality. reality එක තමයි අපි කිව්වේ objective reality එකක් වෙන්නත් පුළුවන් නැත්නම් ඒක subjective reality එකක් වෙන්නත් පුළුවන්. objective reality එකක් කිව්වහම ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් නැත්නම් කියන්නේ environment එකේ ඉන්න කවුරු හරි කෙනෙක් එයා ඒක experience කරාද නැද්ද එයාට ඒක ඇහුණාද නැද්ද එයාට ඒක feel වුණාද නැද්ද ඒ කිසිම දෙයක් වැඩක් නැහැ. reality කියන එක හැමතිස්සෙම independent විදිහට තමයි සලකන්නේ. හැබැයි සබ්ජෙක්ටිව් කිව්වහම අපි එතනදි කියනවා රියැලිටි කියන එක එක්සිස්ට් වෙන්නේ. රියැලිටි කියන දේ තියෙන්නේ අපි ඒක එක්ස්පීරියන්ස් කරාම විතරයි. අපි ඒකට මොකක් හරි මීනින් එකක් දුන්නාම විතරයි. දැන් අර ගහ වැටෙන එකෙන් අපි කිව්වා දැන් ඇහුවාම කැලෑවේ කවුරුත් නැහැ. ගහක් වැටුනොත් සද්දයක් ඇහෙනවද? ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක් විදිහට උත්තර දෙන්නේ ගහක් වැටුනහම සද්දයක් ඇහෙනවා. ඔයාලට සද්ද ඇහිලා නැහැ. හැබැයි ඔයා කියනවා රියැලිටි එක ඒකනේ සාමාන්‍යයෙන් ගහක් වැටුනහම සද්දයක් ඇහෙනවා. ඒ නිසා සද්දයක් ඇහෙනවා. ඒක තමයි ඔබ්ජෙක්ටිවිස්ට් විදිහට උත්තර දෙන්නේ. හැබැයි සබ්ජෙක්ටිවිස්ට් විදිහට උත්තර දුන්නොත් ඔයා උත්තර දෙන්න ඕන. දැන් ඒ කියන්නේ ඔයාට එක්ස්පීරියන්ස් එකක් වුණොත් විතර ඔව් කියන්න ඕන. ඔයා එතන හිටියා නම් ඔයාට ගහ වැටෙන සද්ද ඇහුණා නම් විතර ඔව් කියන්න ඕන. නැතුව ඔයාට කියන්න බෑ. මොකද ඔයාට විශ්වාස කරන්නේ නැහැ. ඒක තමයි සබ්ජෙක්ටිවිස්ට් කියලා කියන්නේ. එතකොට ඒක තමයි ontology කියලා කියන්නේ. ඒ කියන්නේ reality එක ගැන තමයි ontology ගැන කතා කරන්නේ. ඊට පස්සේ epistemology කියන එකේදී concern කරන්නේ is concerned with knowing how you can know. ඒ කියන්නේ දැන් reality එක ගැන අපි කතා කරන්නේ. මේ reality එක ගැන මේ දේ ගැන ඔයා කොහොමද දැනගන්නේ? how you can know. ඔයා කොහොමද මේක ඇත්තද බොරුද මේක valid invalid ඒ වගේ මේක දැනගන්න විදිය. එහෙම නැත්නම් how do we generate knowledge? ඔයා කොහොමද මේක ගැන knowledge එකක් generate කරන්නේ? මේක ගැන දැනගන්නේ කොහොමද කියන එකම තමයි epistemology කියන්නේ. දැන් ontology කියන්නේ reality එක ගැන. එතකොට ওই reality එක ගැන ඔයා කොහොමද දැනගන්නේ? නැත්නම් ඔයා කොහොමද knowledge එකක් generate කරන්නේ කියන දේ තමයි epistemology කියලා කතා කරන්නේ. එතකොට epistemology වල කොටස් දෙකක් තියෙනවා. positivist epistemology කියන එක සහ anti positivist කියන එක. නැත්නම් anti positivist කියන එකටම තමයි interpretative epistemology කියලාත් කියන්නේ. how you can know ඔයා කොහොමද reality එක ගැන දැනගන්නේ reality එක ඇත්තද බොරුද මෙයා කියන දේ ඇත්තද බොරුද කියන්නේ ඒ වගේ ඔයා කොහොමද knowledge එක generate කරන්නේ දැනුවත්භාවයක් ඇති කරගන්නේ කොහොමද කියන එක. එතකොට දැන් අපි අර ontology වලදී කියවනේ කොටස් දෙකකට කැඩෙනවා කියලා subjective objective කියලා. ඒ වගේ තමයි epistemology කියන එක කොටස් දෙකක් තියෙනවා. positivist කියන එකයි anti positivist කියන එකයි. anti positivist කියන එකටම තමයි අපි කියන්නේ interpretative epistemology කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔයා අරකේදී කියන්නේ අපි ගොනේ ontology කියන එකේදී ඔයා ඇවිල්ලා මේ objective පැත්තට නම් යන්නේ. ඒ කියන්නේ කවුරු හරි දෙයක් කිව්වම විශ්වාස කරනවා. ඔයාට මේක experience කරලා ගන්න ඕනේ නැහැ. ඒ වගේ කෙනෙක් නම් ඔයා ටිකක් objective ontology පැත්තට වගේ යනවා නම් ඔයා ගොඩක් වෙලාවට ඒ කියන්නේ use කරන්නේ මේ කියන positivist epistemology කියන එක තමයි. එතකොට ඔයා subjective කෙනෙක් නම් subjective කියන එකේදී ඔයා use කරන්නේ knowledge එක ගන්න නැත්නම් ඔක ඇත්තද බොරුද කියලා වගේ දැනගන්න interpretative epistemology කියන එක. දැන් අපි example එකක් විදිහට ගත්තොත් මිස් කිව්වා ඒ කියන්නේ ඔයා දකිනවා බස් වෝල්ට් එකේ ඉන්නවා ගෑනු ළමයි කණ්ඩායමට. එතකොට ඔයාට දැනගන්න ඕනේ ඇයි මෙයා අඬන්නේ කියලා. ඒ කියන්නේ how you can know කොහොමද ඒක දැනගන්නේ? දැන් ඔයාට ගෑනු ළමයි කණ්ඩායම ඉන්නවා ඔයාට දැනගන්න ඕනේ ඇයි මෙයා අඬන්නේ කියලා. එතකොට ඔයාට ඒ කියන්නේ මේ ක්‍රම දෙකෙන් එකක් use කරන්න පුළුවන්. එක්ක positivist නැත්නම් anti positivist. හරිද? ඔයා හිතන්න ඔයා ඇවිල්ලා objective ontology කෙනෙක් නැත්නම් ඔයා හිතනවා reality එක ගැන ඔයා හිතන විදිය. ඔයා හිතන්නේ ඒක ඇවිල්ලා objective දෙයක්. මට මේක experience කරන්න ඕන නැහැ. අන්න ඒ වගේ. හැබැයි ඔයා subjective නම් ඔයා use කරන්න ඕනේ interpretative
epistemology වගේ තමයි. ඔය හිතන්නකෝ දැන් ඔන්න ඔයා මුලින්ම objective person කෙනෙක් නැත්නම් objective ontology එක පැත්තෙන් තමයි හිතන්නේ. එතකොට ඔයා objective measures තමයි use කරන්නේ මේ කියන positivist epistemology එකේදී. ඒ කියන්නේ ඔයා කෙලින්ම ගිහින් එයාගෙන් ප්‍රශ්න අහනවා. "ඇයි ඔයා අඬන්නේ? boyfriend ආවත් අර ගියාද?" ඒ වගේ ඔයා නිකන් ප්‍රශ්න අහනවා. ඒ වගේ ප්‍රශ්න අහනවා. ඒක තමයි positivist epistemology කියලා කියන්නේ. anti positivist කියද්දී එතනදී නිකන් ඔයාට පුළුවන් නිකන් ජෙනරල් කන්වර්සේෂන් එකක් වගේ අත් එක යූස් කරන්න. නැත්නම් එයාගෙන් පොඩක් යාව ඉන්ටර්වියු කරලා වගේ බලන්න. අන්න ඒ වගේ දැන් අපි ගත්තොත් එක්සැම්පල් එකක් විදිහට මේ පොසිටිවිස්ට් එපිස්ටමොලොජි කියන එකේදී අපි අසයින්මන්ට් එකක් මොකක් හරි කරද්දී අපි ක්වෙස්චනර් එකක් යූස් කරලා ඉන්ෆර්මේෂන් ගැදර් කරනවා. එහෙම වුණොත් මේක පොසිටිවිස්ට් එපිස්ටමොලොජි වගේ. හැබැයි අපි අසයින්මන්ට් එකක් කරද්දී මිනිස්සුන්ව ඉන්ටර්වියු කරනවා නම් එක එක්කෙනාගෙන් ඕන කරන ඉන්ෆර්මේෂන් ගන්නවා නම් ඒක ටිකක් අපිට තේරෙනවා සබ්ජෙක්ටිව් වගේ කියලා නේ. ඒ කියන්නේ එක එක්කෙනාගෙන් එක එක්කෙනාට දැනෙන විදිහ එහෙමනේ ගන්න. එතකොට ටිකක් ඒක ඉන්ටර්ප්‍රිටේටිව් නැත්නම් ඇන්ටි පොසිටිව් එපිස්ටමොලොජි කියලා. දැන් මෙතනදී නිකන් නෝමලි කියන්නේ අපි රියැලිටි එක දිහා බලන විදිහ අනුව ඔයා ඔබ්ජෙක්ටිව් කෙනෙක්ද නැත්නම් සබ්ජෙක්ටිව් කෙනෙක්ද අනුව ඔයා තීරණය කරනවා ඔයා කොහොමද මේ දේ ගැන ඉන්ෆර්මේෂන් ගැදර් කරන්නේ. මම යූස් කරන්නේ පොසිටිවිස්ට් එපිස්ටමොලොජි එකක්ද නැත්නම් ඇන්ටි පොසිටිවිස්ට් කියන එක. ඒ කියන්නේ අර ඔයාගේ රියැලිටි එක දිහා බලන විදිහ අනුව ඔබ්ජෙක්ටිව්ද සබ්ජෙක්ටිව්ද වගේ අනුව ඔයා නොලෙජ් එක ජෙනරේට් කරන විදිහ නැත්නම් ඔයා මේ දේ ගැන දැනගන්න විදිහ ඒක ටිකක් තීරණය වෙනවා. ඒක තමයි එපිස්ටමොලොජි කියලා කියන්නේ. පස්සේ කියනවා ඔන්න දැන් ඊට පස්සේ ඒකේ මේ වෙනසක් වගේ පෙන්නලා තියෙනවා මේ එපිස්ටමොලොජි කියන එකේ පොසිටිවිස්ට් කියන එකයි ඉන්ටර්ප්‍රිටේටිව් කියන එක. අපි ගත්තොත් මේ පොසිටිවිස්ට් කියන එක ඇවිල්ලා it's based on foundational principles that celebrate the value of reason, truth and validity. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි positivist method ගොඩක් use කරන්නේ scientistලා නැත්තම් මොකක් හරි දෙයක් ගැන අපි දැනගනිද්දි මේක reason එක මොකද්ද ඇත්ත මොකද්ද validity ඒ වගේ දේවල් වලදී ගොඩක් වෙලාට අර use කරලා තියෙන්නේ scientistලා වගේ තමයි. ඒ වගේම තමයි අපි පොසිටිවිස්ට් කියන එකේදී සාමාන්‍යයෙන් යූස් කරන්නේ හොලිස්ටික් view එකක්. ඔයාලට දැනගන්න ඕන දේ ගැන ඔයා සම්පූර්ණයෙන්ම නිකන් හොලිස්ටික් view එකක්. සමස්තයක් වශයෙන් වගේ තමයි දැනගන්නේ. හරිද? Assumes that organizations are objective entities. ඒ කියන්නේ මෙතන තියෙන මේ organizations are objective entities කියලා මම කියනවා. objective කෙනෙක් නම් ගොඩක් වෙලාවට යූස් කරන්නේ positivist method කියලා. ඔව් කියන්නේ organization එක objective entity එකක් නම් and now attractive methods adapt from natural sciences. ගොඩක් natural science පැත්තෙන් අන්න එහෙම ටිකක් අර science පැත්තටම වගේ තමයි මේක සාමාන්‍යයෙන් බර. මොකද අපි කලින් කියන්න බැරි වුණා objective කියන එක ඇවිල්ලා ඒ කියන්නේ දැන් අර ඔන්ටොලොජි වල කතා කරන්නේ ඔබ්ජෙක්ටිව් කියන එක මම කිව්වේ කිසිම ඒ කියන්නේ පර්සන් කෙනෙකුගේ බලපෑමක් නැතුව එක්ස්පීරියන්ස් එකක බලපෑමක් නැතුව ඉන්ඩිපෙන්ඩන්ට්ලි අපි රියැලිටි එක තීරණය කරනවානේ. ඒක ඇවිල්ලා ගොඩක් සයන්ස් පැත්තට නැචරල් සයන්ස් පැත්තට තමයි ඔය කියන මේ ඔබ්ජෙක්ටිව් කියන දේ ගොඩක්ම බර වෙන්නේ. එතකොට ඒ වගේ නැචරල් සයන්ස් ගැන කතා කරද්දී සයන්ටිස්ලා වගේ තමයි ගොඩක් වෙලාට ඔක යූස් කරන්නේ. ඉන්ටර්ප්‍රිටේටිව් කිව්වහම කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. නොලෙජ් එක දැන් අපි මෙතනදී කිව්වා හැමතිස්සෙම නොලෙජ් එක ගැදර් කරන්නේ හොලිස්ටික් view එකකින්. මේකට රීසන් එක මොකද්ද? ඇත්ත මොකද්ද? වැලිඩිටි එක මොකද්ද කියන දේ අපි හැමතිස්සෙම තීරණය කරන ටිකක් හොලිස්ටික් view එකක්. සමස්තයක් වශයෙන් අරගෙන. ඒ වගේම තමයි ඕගනයිසේෂන්ස් ආවිල්ලා මෙතනදී ඔබ්ජෙක්ටිව් එන්ටිටිස්. ඔබ්ජෙක්ටිව් විදිහට හිතන්නේ නැචරල් සයන්ස් වගේ දේවල් වලදී තමයි ගොඩක් මේ මෙතඩ්ස් යූස් කරන්නේ. ඉන්ටර්ප්‍රිටේටිව් කිව්වහම දැන් අපි මෙතනදී කිව්වා හොලිස්ටික් view එකක් කියලා. මෙතනදී එහෙම නැහැ. මෙතනදී අපි knowledge එක gather කරන්නේ point of view of the individuals. individual level එකෙන් තමයි අපි information gather කරන්නේ. කියන්නේ එක එක්කෙනාගෙන් ගිහින් පොඩ්ඩක් තොරතුරු අහනවා. ඔයාට මේක දැනෙන්නේ කොහොමද? ඔයාට මේක දැනෙන්නේ කොහොමද? අනේ වගේ individually තොරතුරු ගන්නවා. ඒ වගේම තමයි එතනදී epistemology කියන එකේදී කියනවා අපිට holistic view එකක් නෙමෙයි මම කිව්වා ඉස්සෙල්ලා micro view එකක් නැත්නම් individual view එකක්. ඒ වගේම තමයි knowledge එක ගන්න individuals ලගේ. Each of us act in situations and make sense of what is happening based on our experience of that situation and the memories and expectations we been treat. කියන අරකම තමයි කියන්නේ. දැන් මෙතනදී අපි natural science ඒ දේවල් methods වල use කරා. මෙතනදී එහෙම නැහැ. අර වගේ individual level එකකින් අපි මේ movement එකේදී ඔයාට ඒක දැනුණු විදිය, ඔයාට ඒක experience වෙච්ච විදියනේ. මට ඒක experience වෙච්ච විදිය. අර ඒ වගේ එක situations වලදී එක එක්කෙනාට ඒක දැනුණු විදියෙන් නැත්නම් individual level එකකින් තමයි interpretative කියන එකේදී තොරතුරු ගන්න. ඔය කියන්නේ නිකන් තොරතුරු ගන්න ක්‍රම දෙකක් වගේ නිකන් එහෙම හිතාගන්න. එතකොට ඒකේ ප්‍රශ්න තියෙද මොකක් හරි ඒක තේරුන්නේ නැහැ වගේද නැත්තම්? මොකද ඔය කියන්නේ ඔය ඔබ්ජෙක්ටිව් කියන එක ඔබ්ජෙක්ටිව් ඔන්ටොලොජි, සබ්ජෙක්ටිව් ඔන්ටොලොජි, ඒ වගේම තමයි පොසිටිවිස්ට් එපිස්ටමොලොජි සහ ඉන්ටර්ප්‍රිටේටිව් එපිස්ටමොලොජි. ඔය හතර ඕන වෙනවා අපිට අර පර්ස්පෙක්ටිව්ස් තුන ගැන කතා කරද්දී. මෙහෙමයි මොකද්ද වෙන්නේ කියලා කිව්වොතින් දැන් ඔන්ටොලොජි කියන එක තේරෙනවනේ. ඔන්ටොලොජි වලදී අපි කතා කරන්නේ රියැලිටි එක. රියැලිටි කියන්නේ ඇත්තටම තියෙන්නේ මොකද්ද කියන එක. එතකොට ඒක නිකන්
හෝ හිතන්න රියල්ටි එක ගැන දෙන්නෙක් දකින විදිහ දැන් එක්කෙනෙක් දකිනවා ඔබ්ජෙක්ටිවිස්ට් විදිහට. එතකොට එයා කියනවා මේ අර ගහ වැටුණු එකෙන්ම තමයි කියන්න වෙන්නේ. ඉතින් දැන් ප්‍රශ්නයක් අහනවා කැලේ කවුරුත් නැහැ. ගහක් වැටුනහම සද්දයක් ඇහෙනවද නැද්ද? ඔබ්ජෙක්ටිවිස්ට් විදිහට අපි හිතන්නේ ඒ කියන්නේ රියැලිටි එක ගැන අපි කතා කරද්දී අපිට කාගවත් එක්ස්පීරියන්ස් එක කාටවත් මේක ඇහුණද දැනුණද කියන එක වැඩක් නැහැ. ගහ වැටෙනකොට සාමාන්‍යයෙන් අපි දන්නේ සද්දයක් ඇහෙනවනේ. අපි ඒක සාමාන්‍යයෙන් බිලීව් කරන දෙයක් නේ. එතකොට අනිවාර්යයෙන් සද්දයක් ඇහෙනවා කියලා අපි කියනවා. හැබැයි සබ්ජෙක්ටිවිස්ට් විදිහට උත්තර දුන්නොත් කියනවා එහෙම බෑ. අපි රියැලිටි එක ඩිෆයින් කරන්නේ අපිට ඒක එක්ස්පීරියන්ස් වෙන විදිහ අනුව. අපිට ඇහෙන දැනෙන දේ අනුව. එතකොට ඔයා කියන්න ඕන ගහ වැටෙන වෙලාවේ මං එතන හිටියේ නැහැ. එතකොට මට එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒ නිසා ඒක කියන්න බෑ. අන්න ඒ වගේ එකක්. කියන්නේ ඔයා එතන හිටියනම් ඔයාට සද්ද ඇහුණා නම් ඔයාට කියන්න පුළුවන් ආ ගහ වැටුණා කියලා. එතකොට ඔය කියන්නේ රියැලිටි එකනේ. රියැලිටි එක ඔයා රියැලිටි එක දිහා ඔයා බලන විදි දෙකක් වගේ තමයි ඔබ්ජෙක්ටිවිස්ට්ද සබ්ජෙක්ටිවිස්ට්ද කියලා කියන්නේ. එතකොට ඔය කියන විදිහ අනුව ඔයා බලන විදිහ අනුව ඔයා ඔය කියන රියැලිටි එක ගැන මෙහෙම දෙයක් වුණාද නැද්ද කියලා ඔයා ඉන්ෆර්මේෂන් ගැදර් කරන ක්‍රම දෙකක් කිව්වනේ. කියන්නේ ඉන්ෆර්මේෂන් ගැදර් කරන ක්‍රම කියලා කියන්න බෑ. මෙතන නිකන් අර එපිස්ටමොලොජි කියන එකේ මම කොනේ ක්‍රම දෙකක් තියෙනවා කියලා පොසිටිවිස්ට් එපිස්ටමොලොජි and ඇන්ටි පොසිටිවිස්ට් කියලා. පොසිටිවිස්ට් කියන එක ඇවිල්ලා ගොඩක් වෙලාවට ටිකක් යන්නේ අර ඔබ්ජෙක්ටිව් පැත්තට. ඇන්ටි පොසිටිවිස්ට් කියන එක නැත්නම් ඉන්ටර්ප්‍රිටේටිව් කියන එක කියන්නේ ටිකක් සබ්ජෙක්ටිව් පැත්තට. අර ඒකේ වෙනසක් වගේ තමයි කිව්වේ. දැන් අර මම කිව්වා බස් හෝල් එකක ඉන්න ගෑනු ළමයි කරනවා කියලා. එතකොට ඔය පොසිටිවිස්ට් නම් ඔයා හැමතිස්සෙම ටිකක් ඔබ්ජෙක්ටිව් පැත්තට යන්නේ. ඒ කියන්නේ ඔයාට මේක එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඕනේ නැහැ. මෙයා අඬන්නේ මේක නිසා වෙන්නේ නැති කියලා. ඔයා නිකන් හිතනවා. රියල්ටි එක මේක වෙන්නේ නැති කියලා ඔයා හිතනවා. ඔයාට මේක එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඕන නැහැ. ඒ නිසා ඔයාගෙන් ප්‍රශ්න අහනවා. ඇන්ටි පොසිටිවිස්ට් කියන එකේදී හිතන්නේ එතනදී හිතන්නේ නිකන් අර සබ්ජෙක්ටිව් පැත්තෙන් වගේ. එතනදී හිතන්නේ කෙනෙකුට මේක දැනෙන විදිහ. එයාගේ එක්ස්පීරියන්ස් එක අනුව තමයි ඔයා රියල්ටි එක ඩිෆයින් කරන්නේ. එතකොට ඔයා මොකද කරන්නේ? එයාව ගිහින් ඉන්ටර්විව් කරනවා. ඇයි මෙහෙමුනේ කියලා එයා ගිහින් වෙනමම ඉන්ඩිවිජුවලි ඉන්ටර්විව් කරනවා. ඒකෙන් තමයි ඔයා තොරතුරු මේව කරගන්නේ. ඒක තමයි ඉතින් වෙන්නේ උතන. කියන්නේ අර මේ වෙනස කියලා කියන්නේ මේකයි. කවුද වෙනස අහලා තිබ්බා? මේ ඔන්ටොලොජි කියන එකේ එපිස්ටමොලොජි කියන එකේ මේන් ඩිෆරන්ස් එක ගත්තොත් ඒ කියන්නේ ඔන්ටොලොජි කියන්නේ ඇත්තටම රියැලිටි එක. මොකද්ද මේ රියැලිටි එක? ඒක ඇවිල්ලා ඒ කියන්නේ ඔබ්ජෙක්ටිව් රියැලිටි එකක්ද නැත්නම් සබ්ජෙක්ටිව් රියැලිටි එකක්ද කියන එක. ඔය කියන රියැලිටි එක අපි හොයාගත්තට පස්සේ මෙන්න මෙහෙම රියැලිටි එකක් තියෙනවා කියලා අපි හොයාගත්තට පස්සේ ඒක ඇත්තද බොරුද ඒක කියන්නේ ඒක වැලිඩ්ද ඉන්වැලිඩ්ද නැත්නම් ට්‍රූද ෆෝල්ස්ද අන්න ඒක කියන්නේ අර අපි මේ හොයාගන්න විදිහ ඒ කියන්නේ ඔයාගේ දැනගන්න විදිහ නැත්නම් ඔයා නොලෙජ් එක ජෙනරේට් කරන විදිහ ඒක තමයි එපිස්ටමොලොජි කියන්නේ. අපි කියන්නේ රියැලිටි එක ඔන්ටොලොජි නම් ඔය කියන රියැලිටි එක අපි හොයාගන්න විදිහ තියෙනනේ. අන්න ඒක තමයි එපිස්ටමොලොජි කියලා කියන්නේ. අන්න ඒක තමයි ඉතින් ඩිෆරන්ස් එක වගේ ගන්න වෙන්නේ. එපිස්ටමොලොජි එක්සැම්පල් එක තමයි අර මං කිව්වේ අර මේ අර බස් හෝල්ට් එකේ සීන් එකේ ඒක අර ගහ වැටෙන එකෙන් නම් කිව්වේ නැහැ. ඒ කියන්නේ ඒකදී අර කියන්නේ අපි ඒ දේ ගැන තේරුම් ගන්න විදිහ අපි කොහොමද ඉන්ෆර්මේෂන් ගැදර් කරන්නේ කියන එක වගේ තමයි නොලෙජ් එක ජෙනරේට් කරන විදිහ තමයි එතන කියන්නේ ඉතින්. ඔයි හතර අනුව තමයි දැන් ඔය කිව්ව ඔබ්ජෙක්ටිව්ද සබ්ජෙක්ටිව්ද හිතන්න ඔබ්ජෙක්ටිව් කිව්වහම ඔයාගේ එක්ස්පීරියන්ස් එක වැඩක් නැහැ. ඔයා කවුරු හරි කියන දෙයක් අහනවා. අන්න ඒ වගේ. සබ්ජෙක්ටිව් කිව්වහම ඔයාට එක්ස්පීරියන්ස් එකක් ඕන. ඔයාට එක්ස්පීරියන්ස් එක තිබ්බොත් විතරයි ඔයා කියන්නේ හා මෙහෙම දෙයක් තියෙනවා මේක හරි කියලා. අන්න ඒ වගේ. හරි. මෙතන තියෙන මේ තියෙන්නේ what I understand from what I have studied about ontology and epistemology is that ontology is knowing the reality. මොකද්ද reality එක කියලා කියන්නේ? Knowing the reality. This reality can also be something that we are going to prove or our viewpoint towards the reality. This reality can also be something that we are going to prove or our viewpoint towards the reality. ඒ කියන්නේ දැන් මෙතන reality එක කියලා කියන්නේ අපිට මොකක් හරි ඔප්පු කරන්න ඕන. දැන් මට කියන්න ඕන මේක මෙහෙම තමයි වෙන්නේ කියලා මට ඒක prove කරන්න ඕන. එහෙම නැත්නම් ඒක මගේ point එක වෙන්න පුළුවන්. මේක මෙහෙමයි වෙන්නේ කියලා නිකන් මං හිතන විදිහ. අන්න ඒ වගේ දෙයක්. එතකොට epistemology කියන්නේ මොකද්ද? Whereas epistemology is the study of how can we prove the viewpoint or carry out the study in order to prove our viewpoint. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා reality එකේදී කිව්වද මම ඉස්සෙල්ලා හරි කියලා කිව්වද මම කොහොමද ප්‍රූව් කරන්නේ මම කොහොමද ඔප්පු කරන්නේ මේක හරිද වැරදිද මේක වැලිඩ් කියලා මම ඔප්පු කරන්නේ කොහොමද අර ක්‍රමේ ඒක තමයි ඉතින් එපිස්ටමොලොජි කියලා කියන්නේ major perspectives of OT දැන් අර කතා කරේ assumptions ටිකනේ main assumptions දෙකක් තියෙනවා කියලා මම කිව්වා එකක් ontology අනිත් එක epistemology එතකොට ontology කියන එක අපි කැඩුවා objective subjective කියලා ඊට පස්සේ epistemology කියන එක අපි කැඩුවා positivist අනිත් එක තමයි interpretative එතකොට ඔයි කියන දැන් හතරක් වගේ තියෙනවනේ එතකොට ඔයි හතරෙන් ඔය හතර පාවිච්චි කරලා අපි කියනවා මේ කියන perspectives තුන අපි විස්තර කරනවා modernism symbolic interpretism and postmodernism කියන එක. එතකොට නිකන් මුලින්ම පොඩ්ඩක් කිව්වොත් මේ modernism කියන එක ඇවිල්ලා note එකේ අන්තිමම පිටුවේ මම පොඩ්ඩක් දාලා තියෙනවා modernism කියන එක ඇවිල්ලා objective positivist එකක්.
ඔබ්ජෙක්ටිව් කියන්නේ කොහෙන්ද ඔන්ටොලොජි කියන එකෙන් ආපු එක පොසිටිවිස්ට් කියන එක ආවේ එපිස්ටමොලොජි කියන එකෙන්. එතකොට මොඩර්නිසම් කියන එක අපි ගත්තොත් ඔන්ටොලොජි කියන්නේ theory of being තියෙන දේ. එපිස්ටමොලොජි කියන්නේ study of knowledge. අපි knowledge එක study කරනවා. reality එක මොකක්ද කියලා අපි study කරලා බලනවා. අන්න ඒ වගේ එකක්. මොඩර්නිසම් කියන්නේ එතකොට objective positivist එකක්. symbolic interpretism කියන එක ඇවිල්ලා subjective interpretative එකක්. ඊට පස්සේ post modernism කියන එකත් ඇවිල්ලා subjective interpretative එකක්. මම ඔක කරන් යද්දි කියලා දෙන්නම්. පළවෙනියටම අපි යනවා මොඩර්නිසම් කියන දේදී. මොඩර්නිසම් කියන එකේදී අපි කියන්නේ මෙහෙම දෙයක්. අපි knowledge එක කියන්නේ මොඩර්නිසම් කියන එකේදී අපි කියනවා knowledge එක කියලා කියන්නේ knowledge is what you can know through your five senses. ඒ කියන්නේ එතනදි කියන්නේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් knowledge එක කියලා කියන්නේ අපි reality එක නැත්නම් knowledge එක වගේ කියලා කියන්නේ අපේ five senses වලින් මේ තියෙන ICS nose tongue and tongue skin ඒ කියන්නේ අපි අපිට ඇහෙන දේ අපි දකින දේ නැත්නම් අපිට දැනෙන දේ අපිට feel වෙන දේ අන්න ඒ වගේ දෙයකට තමයි අපි knowledge කියලා කියන්නේ. ඒක තමයි modernism කියලා කියන්නේ. දැන් මෙතන කියනවා modernist claim that I saw my data and you can confirm them for yourself by reflecting my procedures. ඒ කියන්නේ මෙහෙම. දැන් මම කිව්වා modernism කියන්නේ මොකද්ද? objective reality එකක්. ඒ වගේම තමයි use කරන්නේ positivist method කියලා. දැන් මොඩර්නිසම් කියන දේදී ගත්තාම දැන් අපි කියන්නේ ඔබ්ජෙක්ටිව් රියැලිටි එකක් කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට නැචරල් සයන්ස්, සයන්ටිෆික් දේවල් පස්සෙම වගේ තමයි යන්නේ. දැන් මේ මෙතන කියන දේ නිකන් අපි කෙටියෙන් වගේ කිව්වොත් කවුරු හරි සයන්ටිෆික් කෙනෙක් නැත්නම් අපි කියනවා මේ සයන්ටිස්ට් කෙනෙක් කියනවා එයා මොකක් හරි පරීක්ෂණයක් කළේ එයා කියනවා මේ මම මේ පරීක්ෂණය කරේ මෙන්න මේ process එක නැත්නම් මේ procedure එක use කරලා ඔයත් ඒකම use කරොත් ඔයත් ඒකම reflect කරොත් කියන්නේ ඔයාටත් පුළුවන් මගේ result එකම දකින්න. අන්න ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. I saw my data and you can confirm them for yourself by reflecting my procedures. ඔයා මම මේ පරීක්ෂණය කරේ මෙන්න මේ method එක use කරලා ඔයත් මේ method එක මේ විදිහටම use කරොත් ඔයාටත් ඒ result එක ඒ විදිහටම ගන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි modernism වලදී කියන්නේ. modernism වලදී knowledge එක gather කරන්නේ මෙන්න මේ කියන five senses වලින්. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේක මොඩර්නිසම් කියන දේ ඇවිල්ලා මොඩර්නිසම් කියන දේ ඕගනයිසේෂන් එකක යූස් කරන්නේ efficiency එක effectiveness කියන එක increase කරන්න. ඒ වගේම තමයි and other objective indicators of performance. මම කිව්වා මොඩර්නිසම් කියන එකනේ objective reality එක positivist කියලානේ කිව්වේ. එතකොට ගොඩක් objective indicators තමයි යූස් කරන්නේ ඕකේදී. structure එක control කරන ওই දේවල්ට තමයි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන්. අපිට එක්සාම්පල් එකක් වගේ කිව්වා මොඩර්නිසම් වලට අපිට අර ෆස්ට් සෙමිස්ටර් එකේ තිබ්බ මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එකේ US වලින් ආපු එකක්. ඒ කියන්නේ ඒක ඔබ්ජෙක්ටිව් රියැලිටි පොසිටිවිස්ට් මෙතඩ් එකකින් තමයි ඇවිත් එන්නේ. එහෙම කිව්වා. ඊට පස්සේ අපි ගත්තොත් මොඩර්නිස්ට් පර්ස්පෙක්ටිව් කියන එක සාමාන්‍ය අර මොඩර්නිස්ට් පර්ස්පෙක්ටිව් කියන එක ඕගනයිසේෂන් එකකට වැදගත් වෙනවා. මොකද ඕගනයිසේෂන් එකේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් ප්‍රෙෂර් එක බැලන්ස් කරන්න, කම්පිටන්සිස් ඩෙවලොප් කරන්න, එෆිෂියන්සි ඉන්ක්‍රීස් කරන්න, චේන්ජ් වලට ඇඩැප්ට් වෙන්න අන්න ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. දැන් මොඩර්නිසම් කියන්නේ මොකක්ද කියලා වගේ අහුවොත් මොඩර්නිසම් කියන්නේ මුලින්ම අර කිව්ව එක කියන්නේ මොඩර්නිසම් වලදී knowledge එක අපිට gather කරන්න පුළුවන් මේ five senses වලින්. එතනදී මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ කියන්නේ දැන් කවුරු හරි සයන්ටිස්ට් කෙනෙක් කියනවා මම මෙන්න මේ process එක use කරලා තමයි මේ result එක ගත්තේ. ඔයත් මේ process එක මේ විදිහටම use කරොත් ඔයාලට ඒ result එක ඒ විදිහටම ගන්න පුළුවන්. අන්න එහෙම එකක් තමයි මෙතනින් කියන්නේ. ඒකට ඒක තමයි මොඩර්නිසම් කියලා කියන්නේ. ඒ කියන්නේ objective positivist තමයි මොඩර්නිසම් වලට එන්නේ. objective positivist. ඊට පස්සේ කතා කරනවා symbolic interpretism කියන එක. symbolic interpretism කියන එක ඇවිල්ලා ඒක ඇවිල්ලා තියෙන්නේ subjective interpretative. symbolic interpretism කියන එක ඇවිල්ලා subjective reality එකක් එක්ක interpretative methods තමයි use කරන්නේ. දැන් මම modernism වලදී කිව්වා අපි knowledge එක gather කරගන්නේ knowledge එක හඳුනගන්නේ knowledge කියලා කියන්නේ five senses වලින් කියන දේ කියලා. මෙතනදී අපි කියනවා symbolic interpretism කියන එකේදී අපි කියනවා knowledge එක ඇවිල්ලා ඒ කියන්නේ five senses විතරක් නෙමෙයි symbolic interpretism වලදී ඔය කියන five senses වලට අමතරව එතනදී අපේ five senses වගේම තමයි අපේ තියෙන emotion අපේ තියෙන intuitions අන්න ඒ දේවල් ටිකක් බලපානවලු. හරිද? දැන් අතනදී අපි කිව්වා මොඩර්නිසම් වලදී අපි යූස් කරන්නේ five senses විතරක් වගේ මෙතනදී අපේ five senses වලට අමතරව අපේ කෙනෙකුගේ තියෙන emotions එයාගේ තියෙන intuitions ඒ දේවලුත් බලපාන. මෙතන කියනවා but cannot be replicated due to subjectivity. ඒ කියන්නේ මෙහෙම දෙයක්. මම අතනදී කිව්වා දැන් කවුරු හරි සයන්ටිස්ට් කෙනෙක් කියනවා අරක කියනවා මම මේ result එක ගත්තේ මේ විදිහට ඔයාත් මේක මේ විදිහට පාවිච්චි කරොත් ඔයාටත් මේ result එකම ගන්න පුළුවන්. ඒක එයා කිව්වේ මොඩර්නිසම් වලදී. හැබැයි මෙතනදී කියනවා but cannot be replicated due to subjectivity. ඒ කියන්නේ මෙතනදී එයා කියන්නේ මෙහෙම දෙයක්. එයා කියනවා මෙතනදී ඔයා මගේ process එක මේ විදිහටම use කරත් ඔයාට මගේ result එක ගන්න බෑ. ඒකට හේතුව තමයි subjectivity කියන එක. ඒ කියන්නේ subjectivity කියන්නේ නිකන් අර එක මට වඩා ඔයා වෙනස් දැන් මම මොකක් හරි දෙයක් කරලා result එකක් ගන්නවා මෙහෙම process එකක් use කරලා. හැබැයි ඔයාට ඒක ඒ විදිහටම ගන්න බෑ. ඔයාත් ඒ process එක ඒ විදිහටම use කරා කියලා result එක වෙනස් වෙන්න පුළුවන්. මොකද subjectivity තමයි ඒකට හේතුව.
තනි තනියෙන් ගත්තාම තියෙන වෙනස. ඒකට මිස් එක්සැම්පල් එකක් කිව්වා. මොකක් හරි රිසර්ච් එකක් කරා කිව්වා ඔය නුවර පැත්තේ හරි කොහේ හරි තේදලු කඩන කට්ටිය ඉන්නේ. ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලොත් එක්ක කියන්නේ ගෑනු අය ඉන්නේ. එයාලත් එක්ක ඔන්න මිස් ගිහින් රිසර්ච් එකක් කරා ගෝ. හරිද? එතකොට දැන් මිස් යූස් කරන මොන හරි මෙතඩ්ස් මොන හරි ප්‍රොසෙස් එකක් යූස් කරලා එයා ප්‍රශ්න අහලා එහෙමම එයා මොකක් හරි රිසල්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ මෙහෙම උත්තරයක් තමයි කියලා එයා ගන්නවා. හැබැයි ඕකම ගිහිල්ලා ඔයි කියන ප්‍රොසෙස් ඔයි කියන ස්ට්‍රක්චර් එකම යූස් කරලා හිතන්න කවුරු හරි පිරිමි ළමෙක් ගිහිල්ලා ඔය විදිහට ඔය තේදලු කඩන කට්ටියත් එක්ක කතා කරලා රිසර්ච් එක කරනවා. එයාටත් ওই විදිහේම රිසල්ට් එකක් කියන්නේ මිස්ට හම්බුන රිසල්ට් එක වෙනවද? නෑ. වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව සබ්ජෙක්ටිවිටි දැන්. මිස් ඇවිල්ලා කියන්නේ වුමන් කෙනෙක් එතකොට එයා යූස් කරන ඒ කියන්නේ අර එයාගේ තියෙන ඉමෝෂන්ස් නැත්නම් එයා ඒ කට්ටියත් එක්ක ඉන්ටරැක්ට් කරන විදිය වෙනස්. දැන් එතකොට බෝයි කෙනෙක් ගිහිල්ලා ඕ ප්‍රොසෙස් එක මෙතඩ්ස් ඒ විදිහටම යූස් කරා කියලා ඒ රිසල්ට් එක ගන්න බෑ. මොකද සබ්ජෙක්ටිවිටි අර තනි පුද්ගලයෙක් විතර වගේ ගත්තාම මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක තමයි එතනදි කියන්නේ. දැන් අතනදි කිව්වා ඔයා මගේ ප්‍රොසෙස් එකේ විදිහටම යූස් කරොත් ඒ රිසල්ට් එකම ගන්න පුළුවන් කියලා. සිම්බොලික් ඉන්ටර්ප්‍රිටේෂන් වලදී කියනවා නෑ. ඒ ප්‍රොසෙස් එක ඒ විදිහටම යූස් කරත් රිසල්ට් එක වෙනස් වෙනවා. මොකද සබ්ජෙක්ටිවිටි කියන එක නිසා. මොකද අපි කිව්වා සිම්බොලික් ඉන්ටර්ප්‍රිටේෂන් කියන එක හැමදෙස්සෙම කතා කරන්නේ සබ්ජෙක්ටිව් රියැලිටි එකක් ඉන්ටර්ප්‍රිටේටිව් මෙතඩ් එකකින් තමයි කතා කරන්නේ. ඒ වගේ දැන් මෙතනදී කියනවා focus on meaning and understanding as it occurs in particular context. ඒ කියන්නේ එක එක්කෙනාට ටිකක් ඒක වෙනස් වෙනවා. සහ findings cannot be generalized. ඒකයි කිව්වේ finding කියන හොයාගත්තු දේ generalize කරන්න බෑ. දැන් මිස් හොයාගත්තු දේ හැමෝටම මේ විදිහටම හම්බ වෙනවා කියලා generalize කරන්න බෑ. Beyond the context it was produced. දැන් අතනදී නම් කිව්වා කෙනෙක් අර මේ කවුරු හරි විද්‍යාඥයෙක් මෙන්න මේක හොයාගත්තා මොකක් හරි අලුත් දෙයක් කරලා හොයාගත්තා. ඔයත් ගිහින් ඒ process එකම use කරොත් ඔයාටත් ඒකම හොයාගන්න පුළුවන්. හැබැයි symbolic interpretation වලදී කියනවා එහෙම බෑ. ඔයාගේ finding එක හොයාගත්තු දේ generalize කරන්න බෑ. පොදුවේ කියන්න බෑ හැමෝටම මේ දේ මේ විදිහටම හම්බෙයි කියලා. subjectivity එක නිසා ඒ කියන finding එක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි එතනදී කිව්වේ. එතකොට දැන් අපි අතනදි කිව්වා ඒ කියන්නේ මේ මොඩ්නිසම් කියන එක ගොඩක් වෙලාවට ફોකස් කරන්නේ මොන දේවල් වලද? මේ කියන්නේ මොඩ්නිසම් කියන ස්ලයිඩ් එකේ අපි ඉන්නේ දැන්. මොඩ්නිසම් කියන එක අපි කිව්වා ફોකස් කරන්නේ කොහොමද අපි efficiency එක effectiveness එක increase කරන්න. ටිකක් අර objective measurements objective indicators තමයි use කරන්න කියලානේ. ඒ කිව්වේ මොඩ්නිසම් වලදී. ඒ වගේ අපි symbolic interpretative කියන එකට ගත්තාම එතනදී ටිකක් අර objective පැත්ත බලන්නේ නැහැ. අපි කොහේ subjective පැත්ත බලන්නේ කියලා subjective interpretative method එකක් කියලා. එහෙනම් එතනදී බලන්නේ organisation එකේ ගොඩක් වෙලාවට බලන්නේ human relationship දිහා. කොහොමද මිනිස්සුන්ගේ රිලේෂන්ෂිප් පවත්වාගෙන යන්නේ කියන එක තමයි ගොඩක් වෙලාවට බලන්නේ. Instead of treating organizations as object to be measured and analyzed, modernism, these perspectives treat them as webs of meaning that is jointly created, appreciated and communicated. ඒ කියන්නේ අර මෙහෙම. දැන් අපි කියන්නේ මොඩර්නිසම් වලදී අපි හැමතිස්සෙම බලන්නේ ඔබ්ජෙක්ට් එකක් දිහා වගේ. ඒ කියන්නේ efficiency එක, effectiveness ඒ දේවල් increase කරන විදිහ ටිකක් අර methods කියන්නේ අර තනිකර measurements වගේ. හැබැයි මෙතනදී එහෙම නැහැ. අපි human relationship දිහා, මිනිස්සුන්ගේ දිහා සහ individual focus කරන්නේ. අන්න ඒක තමයි මොකද්ද මේ symbolic interpretative කියන එකේදී වෙන වෙනස. මොඩර්නිසම් වලට වඩා symbolic interpretative කියන දේදී study කරනවා මේ තියෙන symbolic interpretative organization theories study how people create meanings and meanings in organization through their interpretation of stories. ඒ කියන්නේ මෙහෙම අර මම කියන්නේ අර ඉතින් ටිකක් individual පැත්ත බලනවා subjective පැත්ත බලනවා කියලා. ඒ කියන්නේ කෙනෙක් කොහොමද organization එක ඇතුලේ වැඩ කරන්නේ, එයා organization එක ගැන හපු stories නැත්නම් එයාගේ use කරන symbols, ඒ actions, ඒ දේවල් එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් නේ. එතකොට කොහොමද මේ කියන different individuals ලා groups ඒ දේවල් වැඩ කරන්නේ, ඒගොල්ලෝ කොහොමද interpret කරන්නේ. අන්න ඒ වගේ අර ටිකක් අර subjective පැත්තට බරයි. organization එක සමස්තයක් වශයෙන් බලන්නේ නැහැ. ටිකක් අර individual පැත්තෙන් individuals ලගේ sub cultures ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි focus කරන්නේ මේ symbolic interpretation කියන එකේදී. How multiple interpretations of individuals and subcultures blend to socially construct meaning. ඊට පස්සේ නෝ post modernism කියන එක. දැන් කිව්වා modernism කියන්නේ නූතනවාදය. ඊට පස්සේ post modernism කියන්නේ පශ්චාත් නූතනවාදය. මම මුලින්ම කිව්වා මේ modernism කියන එක ඇවිල්ලා objective positivist එකක් කියලා. ඊට පස්සේ කිව්වා මොකද්ද symbolic interpretative කියන එක ඇවිල්ලා subjective interpretative එකක් කියලා. ඊට පස්සේ post modernism කියන එකත් ඇවිල්ලා subjective interpretative එකක්. interpretative කියන්නේ අර antiposit කියන එකම තමයි. ඊට පස්සේ ඔන්න post modernism කියන එක ඇවිල්ලා දැන් අපි modernism කියන එකේදී කතා කරේ මොකද්ද objective part එක. ඒ කියන්නේ කවුරු හරි දෙයක් හරි කිව්වොත් අපි ඒක ඒ විදිහට කරන්නේ නැතුව අපි ඒක ගැන හොයන්න බලන්න වැඩි යන්නේ නැහැ. හැබැයි post modernism කියන්නේ හැමතිස්සෙම modernism වල විරුද්ධම පැත්ත.
මෙතනදි කියනවා diverge from the other two perspective in its willingness to seek truth. ඒ කියන්නේ post modernism වලදී අපි එහෙම කවුරුත් කිව්වට විශ්වාස කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම willingness to seek truth. ඇත්ත හොයන්න try කරනවා කියලා තමයි කියන්නේ. Many postmodernists commit themselves to uncovering and challenging all forms of power in order to express the source of dominance that are so easily taken for granted. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න මොඩර්නිසම් විදිහට හරිද මොඩර්නිසම් විදිහට කියන්නේ ඔයගෙන් ප්‍රශ්නයක් අහනවා අර ප්‍රශ්නෙම කියලා අපි හිතමුකෝ කවුරුත් කැලේ නැහැ ගහක් වැටෙන සද්දයක් ඇහෙනවද මොඩර්නිස් විදිහට ඔයා උත්තර දෙන්නේ කොහොමද මම කව මොඩර්නිසම් වලදී ඔබ්ජෙක්ටිව් පොසිටිවිස්ට් කියලා එතකොට ආ උත්තර දෙනවා ආ ගහ වැටුනම සද්දයක් ඇහෙනවා කියලා හරිද හැබැයි පෝස්ට් මොඩර්නිසම් වලදී ඔයාට එහෙම උත්තර දෙන්න බෑ මොකද you willing to seek truth ඔයා ඇත්ත හොයන්න තමයි try කරන්නේ එතකොට ඔයා එහෙම ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ ඔයා තව ප්‍රශ්න අහනවා ඔයා අහනවා ඇයි ඒ වගේ ප්‍රශ්නයක් අහනවා කවුද ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ කවුද ඔයාට කියන්නේ අර ඩොමිනන්ස් එක නැත්නම් බලය දුන්නේ වගේ ප්‍රශ්නයක් අහන්න අර ඒ වගේ හැමතිස්සෙම චැලෙන්ජ් කරනවා මොඩර්නිසම් කියන එකට විරුද්ධම දේ තමයි කියන්නේ පෝස්ට් මොඩර්නිසම් කියලා කියන්නේ හරිද පෝස්ට් මොඩර්නිසම් කියන එක අපි ආපු විදිහ ගත්තොත් දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ වගේ තමයි ආවේ දෙවන ලෝක යුද්ධ කාලේදී ඒ කියන්නේ දැන් අර කියන මොඩර්නිසම් නැත්නම් සිම්බොලික් ඉන්ටර්ප්‍රිටිසම් ඒ දේවල් වලින් කිව්වා යුද්ධ කරන එක ඒ දේවල් වලින් ඒ කියන්නේ අර හියුමන් ලයිෆ් එක ඉන්ක්‍රීස් වෙනවා අන්න ඒ වගේ දේවල් කිව්වා සයන්ස් වලින් කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ වර්ධනය වෙනවා ඒ වගේ දේ. හැබැයි අන්තිමේදී යුද්ධෙත් එක්ක මොකක්ද උනේ ගොඩක් මිනිස්සු මැරුණා. ඒ නිසා අර මොඩර්නිසම් නැත්නම් ඔය කියන සබ්ජෙක්ටිව් ඉන්ටර්ප්‍රිටිසම් ඒ දේවල් වලින් කිව්ව දේවල් බොරු වුණා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ සයන්ස් කියන දේවල් මිනිස්සුන්ට උදව් කරේ නැහැ කියලා එතනදී ඔප්පු වුණා. ඉතින් ඒ නිසා තමයි ඔය කියන පෝස්ට් මොඩර්නිසම් කියන එක ආවේ. සම්පූර්ණයෙන්ම මොඩර්නිසම් වලට විරුද්ධ දෙයක් තමයි කියන්නේ. එතකොට දැන් අපි හිතුවදී ඔන්න ආයතර ක්වෙස්චන් එක අහනවා if a tree falls in forest and no one is there to experience it does it make a sound ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. එතකොට ඔය post modernism කෙනෙක් විදිහට ඔයා උත්තර දෙන්නේ කොහොමද? Who is asking such a question? Who has right to ask such questions? Who is being dominated by such questions? ඒ කියන්නේ එතකොට ඔයත් අහනවා ඇයි ඔයා මේ වගේ ප්‍රශ්නයක් මගෙන් අහනවා? කවුද එහෙම ප්‍රශ්නයක් අහන්න අන්න ඒ වගේ ඔයත් නිකන් ප්‍රශ්න අහනවත් ඒකට චැලෙන්ජ් කරනවා වගේ. නැතුව උත්තරයක් දෙන්නේ නැහැ ගහ වටනම සද්දයක් ඇහෙනවා කියලා. ඒක තමයි post modernism කියලා කියන්නේ. මේ තියෙන post modernists believe that there is no objectively definable social reality. ආ කියනවා කිසිම දෙයක් objectively define කරන්නේ නැහැ. අපිට කිසිම දෙයක් experience කරන්නේ නැතුව අපි කියන්නේ නැහැ මේ හරි මෙහෙම දෙයක් වුණා කියලා. Everything you or I know is relative to the movement of our experience. අපි මේ movement එකේ ඒ වෙලාවේ අපි ගන්න experience එක අනුව තමයි අපි තීරණය කරන්නේ මේකයි reality කියලා. ඒක තේරෙනවනේ subjectivist කියන වචනයෙන්ම තේරෙනවා ඒක. ඒක තමයි post modernism වලදී කියන්නේ post modernist believes that there is no objectively definable social reality කිසිම දෙයක් objectively define කරපු දෙයක් නැහැ අපි හැම දෙයක්ම ඇත්ත නැත්නම් reality එක මේකයි කියලා අපි define කරද්දී ඒ movement එකේ අපිට හම්බෙන experience එක අනුව ඒ කියන්නේ අපිට මේ දැන් අපි මොඩර්නිසම් නැත්නම් අර ඔබ්ජෙක්ටිව් කියන පාර්ට් එක ගත්තාම කවුරු හරි කියපු දෙයක් අපි විශ්වාස කරනවා. ඒක ජෙනරලයිස් කරන්න පුළුවන්. මොකද මම කියන්නේ මොඩර්නිසම් කියන එකේදී අර සයන්ටිස්ට් කියනවා මේ මම මේ පරීක්ෂණය මේ විදිහට කරා ඔයා මේක කරොත් ඔයාටත් මේ රිසල්ට් එකම ගන්න පුළුවන්. එතකොට අපි ඒක ජෙනරලයිස් කරනවා. පොදුවේ හැමෝටම මේක කියනවනේ යූස් කරන්න පුළුවන් කියලා. හැබැයි පෝස්ට් මොඩර්නිසම් වලදී කිව්වා. මොකද පෝස්ට් මොඩර්නිසම් කියන්නේ මොඩර්නිසම් වලට විරුද්ධ දේ තමයි කියන්නේ. පෝස්ට් මොඩර්නිසම් වලදී කියනවා එහෙම නැහැ. කිසියක් ඔබ්ජෙක්ටිව්ලි නැහැ. කිසිම දෙයක් ජෙනරලයිස් කරන්න බෑ. ඔයා ඒ වෙලාවේදී මේ මූවමන්ට් එකේ ගන්න එක්ස්පීරියන්ස් එක අනුව තමයි ඔයා රියැලිටි එක ඩිෆයින් කරන්නේ. මොකද අර මූවමන්ට් එකේ මූවමන්ට් එකට අපිට හම්බෙන එක්ස්පීරියන්ස් එක වෙනස්. දැන් අද ඔයා ගොඩක් සතුටින් ඉන්න පුළුවන්. හැබැයි හෙට ඔයා හරි දුකින් ඉන්න පුළුවන්. එතකොට අර මේ මූවමන්ට් එකත් එක්ක ඔයාගේ එක්ස්පීරියන්ස් එක වෙනස් වෙනවනේ. එතකොට ඕක පොදුවේ කියන්න බෑ ඔයා හැමදාම සතුටින් ඉඳීවි කියලා. අර ඒ වගේ අර මේ මූවමන්ට් එකත් එක්ක හම්බෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක හැමදේම වෙනස් වෙනවා. ඒක තමයි පෝස්ට් මොඩර්නිසම් වලදී කියන්නේ. Post modernism වලදී modernist ambitions were labeled as enlightenment project and progress මිතර මම මුලින්ම කිව්වේ දැන් modernism වලදී කිව්වා science වලින් මිනිස්සුන්ව දියුණු කරන්න පුළුවන් ඒ වගේ කියලා. හැබැයි ඒ හැමදේම මිත් එකක් නේද? මිත්‍යාවක් වගේ වුණා. මොකද දෙවන ලෝක යුද්ධ කාලේදී එහෙම ගොඩක් මිනිස්සු මැරුණා. අර ඒ දේවල් එක්ක නිකන් post modernism කියන එක කියන්නේ හැමතිස්සෙම modernism වැඩක් නෑ. modernism හොඳ නෑ. අර ඒ වගේ idea එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඒක තමයි progress myth කියලා කියන්නේ. Post modernism කියන එක post modernists generate healthy escape ships towards any dominant theory. Post modernism always make මේ තියෙන මේක ඇලදී කියනවා post modernism කියන එක අර හැමතිස්සෙම කියන්නේ අර open විවෘතයි. ඔයාට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි මේක මෙහෙමුනේ මෙහෙම කියලා. නැතු උත්තරයක් දෙන්න හැම උමනාවක් නැහැ. ඒක හැමතිස්සෙම challenge කරනවා. dominant එකට challenge කරනවා. ඒ වගේ idea එකක් තියෙනවා. සාමාන්‍යයෙන් එතකොට අපි කියනවා post modernist කෙනෙක් කවදාවත් directly answer කරන්නේ නැහැ yes or no කියලා. දැන් ගහ වැටුනහම සද්දයක් ඇහෙනවද කිව්වහම එයා උත්තර දෙන්නේ ආව සද්දයක් ඇහුණා කියන්නේත් නැහැ. සද්දයක් ඇහුනේ නැහැ කියන්නේත් නැහැ. එයාට ඕන they ask who wants to know the answer. එයාට ඕන
අයියෝ මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ අයියෝට මේකට උත්තරය ඕන ඒ වගේ එයාට ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒ වගේම තමයි එයා ඒකට ගොඩක් alternative methods use කරනවා දැන් සාමාන්‍යයෙන් postmodernism කියන්නේ අපි කිව්වා අර they willing to seek truth කියලා කියනවා. ඇත්ත දැනගන්න කැමතියි. එතකොට ඒගොල්ලෝ ආවිල්ලා ගොඩක් innovators ලා out of the box people ඒ වගේ ගොඩක් freedom එක හොයනවානේ. අර ටිකක් අර මේ අන්න ඒ වගේ කෙනෙක්. නැතුව එකපාරටම ප්‍රශ්න උත්තරයක් දෙන කෙනෙක් නෙමෙයි postmodernism කෙනෙක් කියලා කියන්නේ. ඒක තමයි postmodernism කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන කියනවා postmodernists argue that organizations are not characterized by order and unity as modernists claim but by uncertainty, image, complexity and contradiction. ඒ කියන්නේ මෙහෙම දෙයක් කියන්නේ. මොඩර්නිසම් වලදී කියනවා organizations ඔක්කොටම තියෙන එකම unity එකක්, එකම structure එකක්, ඒ වගේ same unity, same structure කියලා. හැබැයි postmodernism වලදී කියනවා එහෙම නැහැ. organizations වලට uncertainties තියෙනවා, complexity කියන දේ තියෙනවා, contradiction කියන්නේ ඒක වෙනස්කම්, විරුද්ධකම් මේ දේවල් සහ ගොඩක් complex මේක හරියට සංකීර්ණයි. uncertainty එකක් කියන්නේ නිශ්චිත නැහැ එහෙම කියලා. ඒක තමයි postmodernism කියන්නේ. දැන් හැබැයි modernism වලදී කියන්නේ ඔකට විරුද්ධ දෙන්නේ. modernism වලදී මුලින්ම කිව්වේ හැම organization එකකටම තියෙන නිකන් එකම same order එකක්, same unity එකක් නේ. ඒව වැරදි ඒවට විරුද්ධ දේවල් තමයි postmodernism වලදී කියලා තියෙන එතකොට. ඔන්න ඊට පස්සේ තියෙනවා comparison between the perspectives. දැන් මේ තුනේම modern එකයි කියන්නේ modernism කියන එකයි symbolic interpretative කියන එකයි postmodernism කියන එකයි දැන් අපි ගත්තොත් අසමානකම් වගේ. එහෙම. දැන් මම අර ගහ වැටෙන එකෙන් කිව්වොත් මේ තුනම නිකන් මුලින් දැන් ඔන්න එකම ප්‍රශ්නය අහන්නේ. සාමාන්‍යයෙන් ඔන්න අහනවා මෙහෙම ගහක් වැටුනහම සද්දය ඇහෙනවද? එතන කවුරුත් නැහැ කියලා තමයි අහන්නේ. ප්‍රශ්නේ ගහ වැටුනහම සද්දය ඇහෙනවද? හැබැයි කියන එතන කවුරුත් නැහැ කියලා. ඔය මොඩර්නිසම් කෙනෙක් නම් ඔය උත්තර දෙනවා ගහ වැටුනහම සද්දය ඇහෙනවා කියලා. මොකද මොඩර්නිසම් වලදී අපි කියවනේ අර වචන දෙකක් තියෙයි කියලා මං කෝ එකක් ඔබ්ජෙක්ටිව් කියන එක සහ පොසිටිවිස්ට් කියන එකනේ. එතකොට අපි බලන්නේ නැහැ ඔබ්ජෙක්ටිව් කියද්දි මතක් වෙන්න ඕන ඔයාගේ එක්ස්පීරියන්ස් කරාද නැද්ද කියන එක ඔයාලට වැඩක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් රියැලිටි එක මේක තමයි කියලා අවිශ්වාස කරනවා. එතකොට ආ කියනවා ගහ වැටුනහම සද්දය ඇහෙනවා කියලා. හැබැයි සිම්බොලික් ඉන්ටර්ප්‍රිටේටිව් කොහම මොකක්ද කියන්නේ? එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ සිම්බොලික් ඉන්ටර්ප්‍රිටේටිව් කොහම ඒක සබ්ජෙක්ටිව් ඉන්ටර්ප්‍රිටේටිව් එකක්. එතකොට සබ්ජෙක්ටිව් කොහම ඔයා උත්තර දෙන්නේ කොහමද? ඔයාට ඒක එක්ස්පීරියන්ස් එක තිබ්බොතින් විතරයි ඔයා උත්තරේ දෙන්නේ. එතකොට ඔයා කියනවා ඒ කියන්නේ ගහ වැටෙද්දී ඔයා එතන හිටියේ නෑ ඒ නිසා ඔයාට උත්තරයක් දෙන්න බෑ. නැත්තම් ඔයා එතන හිටියා නම් ගහ වැටෙද්දී සද්දය ඔයාට ඇහුණා නම් ඔයා කියනවා ඔව් ගහ වැටුනහම සද්දයක් ඇහුණා කියලා. අන්න ඒ වගේ. එතකොට postmodernism කියන එකේදී අපි කිව්වා එයා එහෙම directly answer එකක් දෙන්නේ නැහැ. ඔව්ද නැද්ද කියලා එහෙම උත්තරයක් දෙන්නේ නැහැ. ඒ වුණාට එයා ප්‍රශ්න අහනවා අනිත් එක්කෙනාගෙන්. එයා දැන් ප්‍රශ්නය අහුවාම ගහ වැටුනහම සද්දයක් ඇහෙනවද කියලා. ඔයා postmodernism කෙනෙක් නම් ඔයා අහනවා ඔයා කොහොමද එහෙම ප්‍රශ්නයක් අහන්නේ? අයියෝ එහෙම එකක් අහන්නේ. කවුද ඔයාට අවසර දුන්නේ එහෙම ප්‍රශ්නයක් අහන්න? අන්න ඒ වගේ ඔයා වෙන වෙනම ප්‍රශ්න අහනවා. අන්න ඒක තමයි postmodernism කියලා කියන්නේ. එතකොට දැන් උතන අපි වෙනස්කම් ගත්තොත් reality එක modernism වලදී pre-existing. ඒ කියන්නේ දැනටමත් තියෙන reality එකක්. නේ? අපි සාමාන්‍යයෙන් දන්නවා ගහ නම් සද්දයක් ඇහෙනවා කියලා. ඊට පස්සේ socially constructed කියලා කියන්නේ people made. ඒ කියන්නේ ඔයාට ඒක දැනුණාම තමයි ඔයාට සද්ද ඇහුණාම තමයි ඔයා කියන්නේ ආව සද්දයක් ඇහුණා කියලා. අනිත් එක තමයි constantly shifting. ඒ කියන්නේ constantly shifting කියන්නේ අර අපි මුලින්ම කිව්වනේ postmodern එකේදී postmodernism වලදී අපි කිව්වා අපේ අර ඒ movement එකේදී අපිට හම් වෙන experience එකත් එක්ක තමයි අපි reality එක define කරන්නේ නේ. මං අද සතුටින් ඉන්න පුළුවන් හැබැයි හෙට දුකින් ඉන්න පුළුවන්. අර ඒ වගේ ඒක constantly shifting. විතරන වෙනවා වගේ. ඒ කියන්නේ අර reality කියන එක වෙනස් වෙනවා. නිකන් අපිට හරියටම කියන්න බෑ. ඒ movement එකේදී ඒ experience එකත් එක්ක තමයි ඔයා reality එක define කරන්නේ. සහ knowledge is believed to be. දැන් මෙතනදී කියනවා knowledge එක අපි දෙයක් ගත්තු දේ. ඒ knowledge එක නැත්තම් අපි කියතුමුකෝ අර අපි කිව්වේ අර පරීක්ෂණයෙන් ගත්තු result එක කියලා. මොඩර්නිසම් වලදී කියන යුනිවර්සල් හැමෝටම එක වගේ එක. දැන් මම කවුරු හරි විද්‍යාඥයෙක් කියලා මං පරීක්ෂණයක් කරලා මොකක් හරි රිසල්ට් එකක් ගත්තා නම් ඒක යුනිවර්සල්. ඔයාලා හැමෝටම මේ රිසල්ට් එක ගන්න පුළුවන්. හැබැයි මෙතනදී කියනවා particular කියලා. කියන්නේ අර particular කියලා කියන්නේ අර people experience එකත් එක්ක knowledge එක වෙනස් වෙනවා. අර මං example එකක් විදිහට කිව්වේ මිස් ගිහිල්ලා ගත්තු රිසල්ට් එකට වඩා වෙන රිසල්ට් එකක් තමයි අර පිරිමි ළමයා ගියා නම් එයාට ගන්න වෙන්නේ. අර particular එක අර එක එක්කෙනාට people experience එක මත based වෙනවා. මෙතනදිත් කියන්නේ ප්‍රොෆෙෂනල්. ඒ කියන්නේ එතනත් කියන්නේ ඒ කියන්නේ අර knowledge කියන දේ අපිට generalize කරන්න බෑ. ඒක change වෙනවා. මොකද experience එක අනුවම තමයි. අනිත් එක තමයි knowledge is developed through. අපි කොහොමද knowledge එක develop කරන්නේ දැන්? මෙතන නම් facts and information. දැන් මෙතන අපි කියනවානේ knowledge එක සාමාන්‍ය universal කියලානේ. කවුරු හරි විද්‍යාඥයෙක් කරපු පරීක්ෂණයක් ගැන අපිට ඒ knowledge එකම තව develop කරන්න පුළුවන් මොනවා හරි facts මොනවා හරි informations වලින්. හැබැයි මෙතනදී එහෙම බෑ meaning and interpretation. ඒ කියන්නේ meaning and interpretation කොහොම අපි ගෝ knowledge එක ඇවිල්ලා particular නේ. එක එක්කෙනාට වෙනස් වෙනවා. එතකොට එයා ඒ දේ ගැන එයාගේ meaning එක නැත්නම් එයා ඒක ගැන interpret කරන විදිය මොකක් හරිම දෙයක් ගැන ඔයා
ඉන්ටර්ප්‍රිට් කරන විදිය මගේ ඉන්ටර්ප්‍රිටේෂන් එකට වඩා වෙනස්. ඒ වගේ. ඊට පස්සේ exposure experience නේ. මෙතනදී හැමතිස්සෙම knowledge එක අපි develop කරන්නේ experience එකෙන්. මම කිව්වා experience එක movement එකට අනුව වෙනස් වෙනවා කියලා. ඊට පස්සේ knowledge is recognized. කියන්නේ කොහොමද අපි knowledge එක recognize කරන්නේ කියලා ගත්තොත් මෙතනදී නම් කියනවා convergence කියලා. ඒ කියන්නේ come together කිය වගේ අදහසක්. ඊට පස්සේ coherence කියලා කියනවා. ඒ වෙනචන මාත් ලියාගෙන ඊට පස්සේ coherence කියලා කියන්නේ unity of something කියන එක. ඒ වගේම තමයි මේ කියන්නේ symbolic interpreting වලදී කියනවා unity එකක් තියෙනවා. මොකක් හරි දෙක unity එකක් ඒ කියන්නේ එකගතාවයක් වගේ තියෙනවා. postmodernism වලදී කියන්නේ incoherence කියලා. incoherence කියන එකේදී වෙන්නේ ටිකක් අර deconstruction එකක්. ඒ කියන්නේ මේ දෙකේදී construct කරලා තිබ්බ මොනවා හරි දෙයක් මොකක් හරි reality එකක් මොකක් හරි කියලා තිබ්බ දෙයක් මෙතනදී deconstruct කරනවා. වැරදි කියලා ඔප්පු කරනවා. අන්න ඒ වගේ දෙයක්. දැන්ටමත් construct කරලා තියපු ගයක් ගැන ප්‍රශ්න කරනවා වගේ එකක්. ඊට පස්සේ model for human relationship දැන් modernism වලදී කියන හැමතිස්සෙම human relationship තියෙන hierarchy එකක් කරනවා. මෙතන කියනවා community එකක්. මෙතනදී කියන්නේ self determination එකක්. ඒ කියන්නේ individual දිහා වගේ තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ඒ වගේම තමයි goal එක ගත්තොත් මොඩර්නිසම් වලදී අපි හැමතිස්සෙම try කරන්නේ මොකක් හරි දෙයක් කියන්නේ අනාගතේ වගේ දෙයක් predict කරන්න මොකක් හරි දෙයක් control කරන්න. මෙතනදී එහෙම නෙමෙයි අපිට ඕන කියන්නේ ඒ දේ ගැන understand කරගන්න. ඒ දේ ගැන කියන්නේ predict කරන්න ඕන නැහැ. අපිට අවබෝධයක් ගන්න විතරයි ඕන. මෙතනදී ඕන අපි හැමතිස්සෙම seek freedom. මොකද අපි හැමතිස්සෙම ඇත්ත දැනගන්න කැමති ඉන්නේ post modernism වලදීනේ. We need to seek truth. හැමතිස්සෙම ඇත්ත දැනගන්න කැමති අර ඒ වගේ challenge කරන්න කැමති ඒ නිසා හැමතිස්සෙම freedom එක වගේ තමයි හොයන්නේ. එතකොට මෙන්න මෙතන අන්තිම slide එකක් තියෙනවා දෙකක් තුනක් තියෙනවා. ඒකේ කියන්නේ නිකන් organizational theories දැන් modern theories වගේ examples තමන්ද මොනවද කියලා general systems theories ඔය වගේ ටිකක් දීලා තියෙනවා. අපහු symbolic interpretism වලටත් එහෙම දීලා තියෙනවා. පස්සේ postmodernism වලටත් එහෙම දීලා තියෙනවා. මේ postmodernism වලදී තියෙනවා deconstruction කියන එක අර දෙකේදී construct කරලා තිබු මොකක් හරි දෙයක් මේකේදී නිකන් බිඳ දානවා වගේ. මේ තියෙන ඊට පස්සේ why different කියන්නේ summary එක ගත්තොත් අපි කිව්වා why different perspectives කියලා. අය අපි එක එක perspectives ඉගෙන ගන්නෙ. එතකොට අපි කිව්වා අපිට එක එක මේ වගේ assumptions ontology epistemology වගේ assumptions දැනගන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු එක එක actions ගන්න අය එක එක point වලින් මේ දේවල් දිහා බලන්නේ අය කියලා අපිට දැනගන්න පුළුවන් නේ. ඊට පස්සේ අපි main assumptions දෙකක් ගැන කතා කරා. ontology කියන එකේදී අපි කතා කරා. කියන්නේ reality එක ගැන තමයි ontology කතා කරන්නේ නේ. objective reality එකක් නැත්නම් ඒක subjective reality එකක් වෙන්න පුළුවන්. epistemology කියන එකේදී කතා කරා අපි කොහොමද knowledge එක generate කරන්නේ නැත්නම් කොහොමද මේ දේ ගැන දැනගන්නේ කියලා how can you එතකොට එතනදී කිව්වා අර use කරන්න පුළුවන් methods වගේ අපි කිව්වනේ positivist and interpretative ඔයි කියන හතර. ඒ කියන්නේ ඔයි objective subjective positivist interpretative ඔයි හතර use කරලා අපි කිව්වා මෙන්න මේ කියන theories දැන් modernism කියන එක ගත්තොත් objective positivist එකක් symbolic interpretation කියන එක ඇවිල්ලා subjective interpretative එකක් postmodernism කියන එකත් ඇවිල්ලා subjective interpretative එකක්. එතකොට postmodernism වලදී කියන්නේ සම්පූර්ණයෙන්ම modernism වල විරුද්ධ දේ කියලා කිව්වා. එතකොට අර විද්‍යාඥයන් කිව්ව දේවල් දෙක අර generalize කරන්න පුළුවන් generalize කරන්න බැරිද වගේ. දැන් මෙතනදී කියන්නේ කෙනෙක් දෙයක් හොයාගත්ත එක generalize කරන්න පුළුවන් කියලා universal truth එකක් වගේ. මෙතනදී කියනවා එහෙම බෑ. අර subjectivity කියන එක නිසා ওই කියන finding එක වෙනස් වෙනවා කියලා. අර example එක විදිහට කිව්වා අපි අර තේදලු කඩන කටියත් එක්ක interact කරන විදිහත් එක්ක අර මිසුයි තව boy කෙනෙකුත් ඕක කරොත් කියලා. ඊට පස්සේ postmodernism කියන එකේදී ගොඩක් කතා කරේ experience එක ගැන. අපිට කිසිම දෙයක් කියන්න බෑ. අපේ movement එකේදී හම්බෙන experience එක අනුව තමයි අපි reality එක define කරන්නේ. postmodernism කියන එක අපි කිව්වා හැමතිස්සෙම එයා challenge කරනවා. එයා ප්‍රශ්නයකට yes or no කියලා direct answer එකක් දෙන්නේ නැහැ. එයා වෙනුවට වෙන වෙන ප්‍රශ්න අහනවා. අන්න ඒක